රටේ මෙච්චර කාලයක් තිස්සේ මේ ගෙන ආපු දේශපාලන ආර්ථික සමාජ ක්‍රමවේදේ වැරදි කියන එක දැන් සමාජයේ තේරුම් අරගෙන තියෙනවා. ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා මේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම දැන් ප්‍රතික්ෂේප කරමින් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරමින් අලුත් විකල්ප මේ රටට විසඳුමක් ගෙන දෙන දේශපාලන බලවේගය මොකක්ද කියන එක පිළිබඳව සමාජයේ ලොකු සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජාතික ජන බලවේගය පිළිබඳ විශාල සාකච්ඡාවක් දැන් සමාජයේ පටන් අරගෙන තියෙනවා. ඒක හොඳයි. ඒක හොඳයි. ඇත්තටම අපේ රටේ මේ මෙච්චර කාලයක් මේ පවත්වාගෙන ආපු මේ මජර මේ ත්‍රාඩ මේ ඊටමත් වංචනික මේ හොරාකන කොමිස් එක්ක රාජ්‍ය පාලනයට කටයුතු සිද්ධ වෙන රාජ්‍ය නායකයෝ පවා කොමිස් ගන්න එවැනි මේ කැත දේශපාලන මේ නින්දිත දේශපාලන අපේ රටේ වෙනස් කරන්න ඕන තීරණාත්මක අවස්ථාවක්. ඒ තීරණාත්මක අවස්ථාව දැන් ජනතාව තේරුම් ගනිමින් තියෙනවා. ඒකට මේ විනයක් හදන්න ආපු මේ ගෝඨාභය මහත්තයාගේ මේ රාජ්‍ය පාලනයේ විසින් මේ තමන් ගත්ත ක්‍රියාමාර්ග විසින් ජනතාවට වඩාත් පහසු කරලා තියෙන එක තේරුම් ගන්න. එනිසා තවදුරටත් මේ විදිහට අපේ රටට යන්න බෑ. මේක හරිනම් 1948 අපේ රට වෙනස් වෙන්න ඕන. දිසානතිය වෙනස් වෙන්න ඕන. නමුත් එහෙම වුණේ නෑ. අර අධිරාජ්‍යවාදීන් පවත්වාගෙන ආපු ඒ ඇත්තෝ හඳුන්වලා දීපු ඒ ක්‍රමේ පවත්වාගෙන ආවා දිගටම. මේක ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණේ 1972. 1971 අරගලේ නොවෙන්නට එදා 1971 ඒ අරගලයට කරපු අරගලයේ සම්බන්ධයෙන් අරගලකරුවන්ට එරෙහිව කරපු චෝදනාව තමයි එංගලන්තේ මහරජිනින් වහන්සේගේ ආණ්ඩුවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීම. එංගලන්තේ මහරජිනින් වහන්සේගේ ආණ්ඩුව සාවද්‍ය ලෙස මේ සාපරාධී ලෙස බියවැද්දීම. මෙන්න මේ වගේ චෝදනා තිබුණේ. ඉතින් ඒ චෝදනා ඉස්සරහා එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට රෝහණ විජේවීර මහත්තයා තමන්ගේ ලිඛිත දේශනාවේ ඉදිරිපත් කරා. අපේ රටේ තියෙන එංගලන්තේ මහරජිනින් වහන්සේගේ ආණ්ඩුවට නම් ඒකට විරුද්ධව යුද ප්‍රකාශ කරන එකේ තියෙන වැරද්ද මොකද්ද? අපේ රටේ තියෙන එංගලන්තේ මහරජිනින් වහන්සේගේ ආණ්ඩුවක් නම් ඒක මේ සාපරාධී ලෙස බියවද්දන එකේ තියෙන වැරද්ද මොකද්ද කියලා ආද ප්‍රශ්න කරා. ඒක නිසාම තමයි 71 නඩුවෙන් පස්සේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම සභාවේ පවත්වපු ඒ නඩුවෙන් පස්සේ විජේවීර මහත්තයා ඇතුලේ කණ්ඩායමට අදාළ කරන දඬුවම් දීලා ජීවිතාන්ත දක්වා සිර දඬුවම් දීලා ඉවරලා අවසානයේ යාලට සිද්ධ වුණා එදා එංගලන්තෙත් එක්ක තිබිච්ච එංගලන්තේ තිබිච්ච ලංකාව නිකන් ටෙරටරි එකක් විදියට එහෙම නැත්නම් යටත් විජිතයක් විදියට පවත්වාගෙන ගියප එක ජනරජ විවස්ථාව හදලා ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත් කරගන්න. එහෙම තමයි අපේ රට ස්වෛරී රාජ්‍යයක් බවට පත් වෙන්නේ. 1948 නිදහස දුන්නට නිදහසක් දුන්නේ නැහැ. එංගලන්තේ ටෙරටරි එකක් විදියට එහෙම නැත්නම් යටත් විජිතයක් විදියට තවදුරටත් පවත්වාගෙන ගියේ. ඒ නිසා තමයි 1971 ඒ අරගලකරුවන්ට විරුද්ධව එදා නඩු පැවරුවේ එංගලන්තේ මහරජිනින් වහන්සේගේ ආණ්ඩුවට විරුද්ධව මේ යුද ප්‍රකාශ කිරීම. එහෙම නැත්නම් එංගලන්තේ මහරජිනින් වහන්සේගේ ආණ්ඩුව සාපරාධී ලෙස බියවැද්දීම කියලා ඒ චෝදනාව ගොනු කරේ ඒ නිසා. ඉතින් ඒ නිසා මේ රට නිදහස් කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ විශාල කාර්යභාරයක් කළා තියෙනවා. දැන් මේ 1948 ලබාගත් නිදහස බොරු නිදහසක්. ඒක නිකන් මේ ලබාගත් නිදහසක් නෙමෙයි දීලා ගියපු නිකන් නිදහසක් ඒක නිදහසකුත් නෙමෙයි තමන්ගේ අයිතිය තියාගෙන නිකන් අර ලියවිල්ලකින් දීලා ගියා වගේ එකක් තමයි කරේ. ඒක තමයි වෙනස් වුණේ 1972 ජනරජ විවස්ථාවේ. ඉතින් හැබැයි ඒ 1948 ඉඳලා 1977 දක්වා අපේ රටේ දේශපාලනයේ තරම් කැත මේ අද පවතින මේ ජරාජීර්ණ දේශපාලනයක් තිබුණේ නැහැ. 77න් පස්සේ තමයි අපේ රටේ දේශපාලන ඉතාමත් කැත නින්දිත මේ ජරාජීර්ණ මේ මජර දේශපාලනයක් බවට පත් වුණේ. ඉතින් ඒ නිසා මේක සුද්ධ කරන්න ඕන. මේක සුද්ධ කිරීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග වලට දැන් ජාතික ජන බලවේගයේ මේ එළඹිලා තියෙනවා. ඒ අත්තව දැන් ඒ සඳහා වෙච්ච කටයුත්ත සංවිධානය කරමින් තියෙනවා. ඒ සඳහා වෙච්ච මතවාදය සමාජගත කරමින් තියෙනවා. ඒ සඳහා සමාජයත් එක්ක ලොකු සාකච්ඡාවක් දැන් පටන් අරගෙන තියෙනවා. දැන් මෙන්න මේ සාකච්ඡාවේ එක අවස්ථාවක් තමයි ඊයර තිබුණේ ගම්පහ. අන්න ඒ අවස්ථාවට මොකද මේ දැන් ගෝඨාභය මහත්තයා මේ විනයක් හදන්න ආපු තමන්ගේ රජයේ අර සේනාධිපතිගේ මේ කණ්ඩායමක් කියලා කියනවා. ගිහිල්ලා දැන් අන්න ඒ ඇත්තන්ට ඒක කඩාකප්පල් කරන්න කුණු බිත්තර ගහලා එතන නිකන් ව්‍යාකූලත්වය නිර්මාණය කරන්න උත්සාහ කරලා තිනවා. කරුණාකරලා මේ ආණ්ඩුව මේ ගෝඨාභය මහත්තයා ආවේ විනයක් ඇති රටක් හදන්න නම් පළමුවෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන. මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන් තමයි මේ සිද්ධ කරමින් තියෙන්නේ.
කෙනෙකුට කතා කරන්න තියෙන අයිතිය කතා කරන්න කියන්නේ වල්පල් නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ නිදහස් අදහස් ඉදිරිපත් කරන්න තියෙන අයිතිය. ඒක බුදුහාමුදුරුවෝ සිද්ධ කරලා බ්‍රාහ්මණ සමාජයට විරුද්ධව. එදා බමුණු සමාජය තිබුණේ බමුණු ආගම තමයි එදා ප්‍රධාන වෙලා තිබුණේ. ඒ බමුණු ආගමට විරුද්ධව බුදුහාමුදුරුවෝ එදා තමන්ගේ මතය ඒක ප්‍රකාශ කරා. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදී බොහොම පැහැදිලිව ඒ මිනිස්යාට අදහස් ප්‍රකාශ කරන්න යමක් පිළිගන්න යමක් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය පිළිගන්නවා. ඒක මානව අයිතියක් විදිහට බුදුහාමුදුරුවෝ පිළිගන්නවා. ඔය මානව අයිතිවාදිකම් ප්‍රඥප්තියට එන්න ඉස්සෙල්ලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ එදා කාලාම සූත්‍රයේදී ඒක පැහැදිලි කරනවා. ඉතින් ඒ අවස්ථාව තමයි ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාව තමයි ජාතික ජනබලවේගයේ නායකයෝ එකතු කරගෙන ඊයේ ගම්පහදි සිද්ධ කරේ. ඉතින් ඒක නිරුපද්‍රිතව නිදහසේ ගෞරවණීය විදියට ඒ අතන කරන්න අවශ්‍ය කරන ඒ නිදහස ලබා දෙන්න ඕන. හැබැයි දැන් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට බය වෙලා තියෙනවා. මිනිස්සුන්ට කතා කරන්න, සාකච්ඡා කරන්න, රැස් වෙන්න තියෙන අයිතියට දැන් බාධා කරමින් තියෙන මර කණ්ඩායම් දල ඊටවත් කැත නින්දිත විදියට. කරුණාකරලා ඒක නවත්තන්න ඕන. ඒ නිසා අපේ රටේ දැන් බුද්ධිමත්තු අවදි වෙලා තියෙනවා. උගත්තු වියත්තු අවදි වෙලා තියෙනවා. දැන් පහුගිය කාලෙත් අවදි වෙලා හිටියා. ඒ හීනෙන් අවදි වෙලා හිටියේ. දැන් හැබැයි සැබෑ ලෙසම අවදි වෙච්ච බුද්ධිමත්තු බෞද්ධයෝ, කතෝලිකයෝ, ඒ වගේ මුස්ලිම් මිනිස්සු, දෙමළ මිනිස්සු අපේ රටේ සියලු සමාජ ස්ථරයන් සමාජ කණ්ඩායම් දැන් අවදි වෙලා දැන් ජාතික ජන බලවේගයත් එක්ක අත්වැල් බැඳ ගනිමින් තියෙනවා. ජාතික ජන බලවේගය ශක්තිමත් කරමින් තියෙනවා. ඇත්තටම හොඳයි ඒක. ඇත්තටම හොඳයි. අපේ රටේ දේශපාලන පක්ෂයක් නෙමෙයි බලයට එන්න ඕන. රටේ ජනතාව එක්කහුව වෙච්ච එවැනි බලවේගයක් තමයි රටේ රාජ්‍ය පාලනයට එන්න ඕනේ. එහෙම ආපු හැම රාජ්‍යයක්ම දියුණු වෙලා තියෙනවා. හැම රාජ්‍යයක්ම දියුණු වෙලා තියෙන්නේ රටේ අභිලාෂයන් එක්කහුව වෙච්ච රටේ සියලු ජනතාව එකතු වෙච්ච සියලු වර්ගයන් සියලු ජාතීන් සියලු ආගමිකයන් එක්කහුව වෙච්ච එහෙම ජන බලවේගයන් තමයි රාජ්‍යයන් ගොඩනගලා තියෙන්නේ. ඒක සිංගප්පූරුවේ බැලුවගෙන් පස්සේ අපි දකිනවා. ඒක මැලේසියාව බැලුවගෙන් පස්සේ දකිනවා. ඇමරිකාව බැලුවගෙන් පස්සේ දකිනවා. දකුණු අප්‍රිකාව බැලුවගෙන් පස්සේ දකිනවා. ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ මේ ආදී දියුණු රාජ්‍යයන් අද දියුණු වෙලා තියෙන්නේ ඒ ජාතික ආගමික පදනම් මත නෙවෙයි මේ රටක් විදියට ජාතියක් විදියට සියලු දෙනා එක්කහුවෙච්ච සියලු දෙනාගේ බලවේගයක් විදියට එක්කහුවෙච්ච එහෙම දේශපාලන බලවේගයක් රාජ්‍ය පාලනයට පත්වෙච්ච රාජ්‍යයන් තමයි දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රටටත් දැන් අන්නේ ඓතිහාසික අවස්ථාව තියෙනවා. දැන් ඒක නිර්මාණය කරමින් තියෙන්නේ. ඔය ජාතික ජන බලවේගය කියලා කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ එකක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණත් ඒකත් එක්ක ඉන්නවා. ඒකේ ඕනෑම අපේ රටේ සියලුම ජනතාවට දූෂිතයන් ඕන, අපරාධකාරයන් ඕන, හොරුන් ඕන, මේ නොයෙක් විදිහේ සමාජ අපරාධයන් සිද්ධ කරන නොයෙක් විදිහේ සමාජ විරෝධී ව්‍යාපාරයන් සිද්ධ කරන නැත්තන් නැති අවංක රට වෙනුවෙන් යමක් කැප කරන්න තමන්ගේ තියෙන යමක් කැප කරන්න පුළුවන්. තමන් කිසිමුදු බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැතුව තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නැතුව රට වෙනුවෙන් යමක් සේවය කරන්න පුළුවන් හැම කෙනෙකුට එක්කව වෙන්න පුළුවන් මධ්‍යස්ථානක්. එහෙම මධ්‍යස්ථාන දැන් හැදිලා තියෙන්නේ. එහෙම හදමින් තියෙන්නේ. ඒ අවස්ථාවට තමයි දැන් අර ඊයේ කුණු විතර ප්‍රහාරයක් එල්ල කළා තිබුණේ. ඒ නිසා කරුණාකරලා ගෝඨාභය ජනාධිපතිතුමා කරුණාකරලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න. ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගමනක් යන්න හදන්න එපා. එහෙම යන්න බෑ. එහෙම යන්න ගියා. එහෙම යන්න ගියපු නිසා තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ඉතාමත් අවාසනාවන්ත විදිහට අපේ රටේ ජනතාවට අවාසනාවන්ත ඉරණම් මත් කරන්න සිද්ධ වුණේ. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට. එහෙම තහනම් කළා යැතෝ කැලයට තල්ලු කරලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් හමුදාව ගෙනල්ලා රට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා මේක ඉන්දියාව ලියලා දෙන්න ගියා. ඉතින් ඒ වෙලාවේ රටේ ජනතාව විශාල උද්‍යෝගයකින් ඉදිරියට ආවා. ඒකට නායකත්වයේ ජනතා විමුක්ති පෙරමුණ දුන්නා. ඒකත් එක්ක ලොකු සිවිල් රටේ සිවිල් තත්ත්වයක් ඇති වුණා. සිවිල් යුද්ධ තත්ත්වයක් ඇති වුණා. ඒකත් එක්ක ආණ්ඩුව සහ රටේ ජනතාව අතර යුද්ධයක් ඇති වුණා. ඒකත් එක්ක ජනතා විමුක්තියට විශාල හානි සිද්ධ වුණා. ජනතා විමුක්තියේ සියලු නායකයෝ නැති වුණා. සෝමවංශ සමරසිංහ මහත්තයා ඇති ඉතුරු වෙන්න අනිත් සියලු දෙනාම නැති වෙලා ඉතාමත් ඛේදවාච ජනක තත්ත්වයක් 1987 ඔය ඉන්දු ලංකා ගිවිසුම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒ තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා අත්තරෝමතික විදිහට ඒ අස්සම් කරපු ගිවිසුමත් එක්ක ඇති වුණා. ඉතින් ඒ නිසා ගෝඨාභය මහත්තයා මේ වගේ පාඩම් ඉගෙන ගන්න ඕන. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ රට වෙනුවෙන් එවැනි පරිත්‍යාගයන් කළා තියෙන පක්ෂයක්. ඉතින් ඒ නිසා 1974 පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තකට සම්බන්ධ නොවමින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන්ට කරන්න පුළුවන් ඒ සමාජයට කරන්න පුළුවන් බලපෑම සමාජයට කරන්න පුළුවන් දැනුවත් කිරීම සිද්ධ කරමින් තියෙනවා. ඉතින් ඒක කරන්න දෙන්න.
ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒක ජනතා විමුක්ති පෙරමුණට තියෙන අයිතිය. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන අයිතිය. ඒක එක්සත් ජාතික පක්ෂයට තියෙන අයිතිය. අපේ රටේ සියලු ජනතාවට, සියලු පක්ෂවලට, සියලු සංවිධානවලට තියෙන අයිතිය. කතා කරන්න තියෙන අයිතිය, ජනතාව දැනුවත් කරන්න තියෙන අයිතිය, ඒ වගේම තමන්ට යමක් ලියන්න තියෙන අයිතිය, රැස් වෙන්න තියෙන අයිතිය. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒකට අත තියන්න යන්න එපා. ඒකට තමයි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයට බය වෙලා තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1983 බය වෙලා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරපු නිසා තමයි අපේ රටට 1987 ගිවිසුම අත්සන් කළා රටේ 60000ක් දරුවෝ මැරෙන තත්ත්වයට ඔය ඊටමත් ඛේදවාචක තත්ත්වයක් ඇති වුණේ. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරපු නිසා, ඒක අහුරපු නිසා තමයි එහෙම වුණේ. නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් තුල කටයුතු කරමින් හිටියේ. ඒ ඇත්තන්ට ආයුධ ගන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ ඇත්තන්ට ජනතාව දිනාගෙන අපේ රටේ රාජ්‍ය බලය අත්පත් කර ගන්න ඕන කියන ඒ අදහසින් තමයි දේශපාලනය කරමින් හිටියේ. හැබැයි ඒකට අවස්ථාව දුන්නේ නැහැ. දැන් නැවත වටේකින් මේ උත්සාහ ධර්මයෙන් තියෙන එක විදිහේ කෙනෙහිලි කරමින්, හැබැයි අපි දන්නවා දැන් ජනතා විමුක්ති පෙරමුණ බොහොම පරිණතයි, බොහොම ඊටමත් අවංකව, ඊටමත් උවමනාවෙන් යුක්තව, ඊටමත් කාර්යක්ෂමව දැන් අපේ රට තුල ඒ දේශපාලනය කරමින් තියෙනවා. ඒ නිසා ඉතින් මේ ගෝඨාභය මහත්තයා මේ විදිහට මේ බිත්තර ගස්සලා නොඑක් විදිහේ මේ හිංසා පීඩා කරලා මේ ගමන දැන් මේ වළක්වන්න උත්සාහ දරන එක නිකන් ඊටමත් අමනෝඥ, ඊටමත් බාල මෝඩ පන්නේ ওই ක්‍රියාමාර්ග. කරුණාකරලා වකුල ගන්න. ඔය වකුල ගන්න ජනතාවගේ අභිලාෂයන් වලට අවස්ථාව දෙන්න දැන් ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් මේ ජනාධිපතිතුමා විශාල බලාපොරොත්තුවක් ඇතුව ගෙනාවා, මේ ආණ්ඩුව ගෙනාවා. නමුත් මේ ආණ්ඩුවෙන් කිසිදු ජනතාව බලාපොරොත්තු වෙච්ච කිසිදු දෙයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ජනතාව දැන් කබලෙන් ලිපට වැටිලා ඊටමත් අපහසුතාවයට පත් වෙලා, පොහොර නැතුව, කිරිපිටි නැතුව, ගෑස් නැතුව, ලයිට් නැතුව ඊටමත් අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් ජනතාව විසඳුමක් හොයනවා. ඒ විසඳුම විදිහට දැන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය දැන් ඉදිරිපත් කරලා තියෙනවා විසඳුම් මාලාවක්. ඒක දැන් මේ දවස්වල මේ රටේ හැමතැනම සාකච්ඡාවට බඳුන් වෙනවා. නොඑක් විදිහේ දිස්ත්‍රික්ක වලට ගිහලා යැත්තෝ තමන්ගේ සාකච්ඡාව සිද්ධ කරමින් තියෙනවා. ඊයේ ගම්පහ ඒ සාකච්ඡාව සිද්ධ කරමින් හිටියා. ඒ අවස්ථාවට අර මැරයෝ කණ්ඩායමක් එවලා අර එවන්ගාඩ් මේ සමාගමේ මේ හිටපු විශ්‍රාම හමුදා නිලධාරීන් කියලා කියන අයත් ඇවිල්ලා අර බිත්තර ප්‍රහාරයල කළේ ඇත්තෝ දැන් අන්න එකතු දැන් ඒ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඇත්තෝ දැන් අනේ ඇත්තෝ කොටු කරගෙන තියෙනවා. ඇත්තෝ දැන් පොලිසියට බාර දීලා තියෙන නිසා මේකේ සත්‍ය ප්‍රකාශ කරන්න ඕන. ආණ්ඩුවට අයිතියක් නැහැ. රටේ ජනතාවට රැස් වෙන්න තියෙන අයිතිය, දේශපාලනය කරන්න තියෙන අයිතිය, සමාජයට දේශපාලන දැනුම ලබා දෙන්න තියෙන අයිතිය නැති කරන්න ආණ්ඩුවට ජනාධිපතිතුමාට తాවකාලිකව ඇත්තෝ පත් වෙලා ඉන්න අවුරුදු 4කට 5කට ඒ කාලය තුල එහෙම අයිතියක් නැහැ. ඔය රට අයිතිය රටේ ජීවත් වෙන ජනතාවට